You are watching Educational Broadcasting Channel. අයිබෝන් සුබ දවසක්. අදත් අපි නවතුප් තැන ඉඳලා ඉදිරි පාඩම් මාලාවේ විද්‍ය ප්‍රකාශන යටතේ තුන්වෙනි අදියර අපි සාකච්ඡා කරමින් සිටියේ විද්‍ය ප්‍රකාශන සුළු කිරීම සම්බන්ධව. අපි දැන් ඒක ඉස්සරහට යන් ඒ ඉදිරියට යද්දී අපි එදා නවත්තපු තැන සිට ගැටලු පැහැදිලි කරමින් සංකීර්ණ ගැටලු වලට සම්බන්ධ වෙන්න බලමු. දැන් මම එදා දීපු රටාව මුල් නවත්තපු පාඩමේ මෙන්න මේ වගේ අවස්ථාවක්. දැන් මේ වගේ අවස්ථාවක් දුන්නාම අපි මේක සුළු කරන විදිහ ඉගෙන ගත්තා. දැන් මේක ගැටලුවක් නෑ. දැන් මොකද කරන්නේ? මුලයෙන් මේක වැඩි කරන්න මතක් වෙනවානේ 2x වර්ගය. මුලයෙන් ඊළඟ එක වැඩි කරන්නකො 2x වලින් ධන එක වැඩි කරා 2x. එන්න ඍණ ලකුණක් තියෙනවා. පරිස්සම් වෙන්න. ඍණ එකෙන් x වැඩි කරන්න. ඍණ x. ඍණ එකෙන් ධන එක වැඩි කරන්න. ඍණ x. එහෙනම් 2x වර්ගය වර්ගපදයක්. ඒක හිමම තිබ්බා. මේ දෙන්න දිහා බලන්න සුළු කරන්න පුළුවන්. එහෙනම් අපි ධන සහ ඍණ දෙන්න නිසා අඩු කරලා x කියලා දාමු උත්තරේ. ලකුණ බලන්න විශාල එක්කෙනාගේ ලකුණ ධනනේ. එතකොට ධන මේ ඍණ එක මෙහෙම. මෙන්න මේ විදිහට තමයි අපි එදා අපි අන්තිමට නවත්තපු පාඩම් මාලාවේදී පැහැදිලි කිරීම කරේ. දැන් අපි යනවා මෙතනින් ඉස්සරහට මෙවැනිම ප්‍රකාශනයක් බලන්න මෙහෙම ලැබුණොත් ඔබ මොකද කරන්නේ? x ධන a 3 ධන y වරහන් දෙක තියෙන රටාවේ පොඩි වෙනසක්. පද හතරක් තියෙන. ඇතුලේ තියෙන පද වෙනස්. අර x වැඩි කරාම x වර්ගය එහෙම එන්නේ නැහැ. දැන් බලන්නකෝ. එහෙම ආවේ නැහැ කියලා කරන ක්‍රමයේ වෙනසක් වෙන්නේ නැහැ. වරහන් දෙකනේ තියෙන්නේ. x වලින් 3 වැඩි කළා 3x. x වලින් y වැඩි කළා xy. 3න් a වැඩි කළා. a වලින් 3 වැඩි කළා 3i a. a වලින් y වැඩි කළා ay. මේකේ තියෙන පද දෙකෙන් වෙන වෙනම මේ දෙක වැඩි කර. x වලින් 3 වැඩි කළා 3x. x වලින් y වැඩි කළා xy. a වලින් 3 වැඩි කළා 3a. a වලින් y වැඩි කළා ay. දැන් ඉස්සෙල්ලා හදපු ගැටලු වල අපිට තිබුණ දෙයක් මැද්ද එකතු කරා. එක જાතිය පද. දැන් මෙතන 3x තියෙනවා. හැබැයි මේ විදිහම 3x 4x 5x කියලා ඉස්සරහට ඉලක්කකමක් තියෙන පදයක් නෑ මොකද. තව x තියෙන පදයක් තියෙනවා. හැබැයි ඒක xy. ඒතකොට ඒක වෙන ආකාරයක්. 3a ඒක තව එක්කෙනෙක්. ay රටාවන් හතරක ආකාර හතරක තියෙන. එහෙනම් වෙන මොකුත් සුළු කරන්න බෑ. අපි මේක මෙච්චරයි උත්තර. වරහන් ඉවත් කළා සුළු කරලා තිබ්බා. හොඳයි. දැන් ඔබ අර මම කලින් පාඩම් මාලාව කරද්දී කිව්වා 10 පොතේ තියෙන පුනරීක්ෂණ ද්විපද ප්‍රකාශන කියන පාඩමේ පුනරීක්ෂණ කරන්න කියලා. එතකොට ඒ පුනරීක්ෂණ කරද්දී ඔබට මෙවැනි රටාවල ගැටලු ලැබෙනවා. ඒ ටික කරන්න. දැන් ඔබට මම පැහැදිලි කරන්නම් ඊළඟ අභ්‍යාස මාලාවට යනකොට දැන් අපි සාමාන්‍යයෙන් මේ තුන්වෙනි රටාව කිව්වේ මෙහෙම තියෙන ගැටලු වලටනේ x ධන දෙක. ඒ කියන්නේ වරහන් දෙකක්. මේව දැක්කහම මොකද කරන්නේ?
මේකින් කොහොමද අපි ගැටලු විසඳන්නේ? ගැටලු විසඳන විදිය තමයි අපි මේ කළේ. එහෙනම් දැන් මේ වගේ ගැටලුවක සාමාන්‍යයෙන් අපිට සංකීර්ණ අවස්ථා යෙදෙන්න පුළුවන්. අච්චු පොතේ තියෙනවා ඒක. ඔගොල්ලෝ පෙළ පොතේ බලන්න 10 පොතේ අවසාන හරියේ කියන්නේ ද්විපද ප්‍රකාශන අවසාන අභ්‍යාස මාලාවේදී මේ ඒවා තියෙනවා. මෙන්න මෙහෙම ගැටලුව. x බෙදීම 2 ධන 3 මේ වරහන් ඇතුලේ මේක x බෙදීම 3 මේ වරහන් ඇතුලේ 4 බලන්න. දැන් මේක දැක්කහම ටිකක් ළමයි කොහොමද පුරුද්දක් හැටියට භාග ගණන් දැක්කහම දශම ගණන් දැක්කහම බය වෙනවා. ඒ මොකද පොඩි කාලේ ඉගෙන ගත්තොත් මතක නැහැ. ඒක ඔළුවට හරියට වැදිලා නැහැ. ඒක නිසා අපි බලමු මේ වගේ ගානක් හදද්දී මොකද්ද අනුගමනය කරන්න ඕන දේ කියලා. දැන් ඔබට ඕන නම් මේ ගාන හිතෙන් හදන්නත් පුළුවන්. මං අවසානයේ කියලා දෙන්නම් හිතෙන් හදන විදිහ. ඔය පිළි ගණන් හදන්න ඕනේ නැහැ. මේක කියලා දීලා මම ඒක පැහැදිලි කරන්නම්. දැන් සාමාන්‍ය නීතිය තිබුණේ මුල එකෙන් මේ දෙක වැඩි කරන්න. මුල පදයෙන් මේ දෙක වැඩි කරන්න. ඒ දෙයම මෙතන කරමු. එතකොට බය වෙන දෙයක් නැහැ නේ. මේ ගානෙන් මේ දෙක වැඩි කරමු. එතකොට මෙන්න බලන්න මෙන්න මේ දෙක වැඩි කරන පිළිවෙත x බෙදීම 2 ගුණ කිරීම x බෙදීම 3. ඔක දැන් හිතෙන් කරන්න ඕනේ. මේ දැන් වල ලියලි කරන්න තරම් කාලයක් නැහැ. මේ ගානකට තප්පර ගානක් වගේ තමයි හම්බෙන්නේ. විනාඩියෙන් කොහොමද ඉවර වෙන්න ඕනේ. මහා විලා ගන්න බෑ මේ ගණන් වලට. මේ ගණිතයේ විජයගන්ධයේ තියෙන මූලික සංකල්ප. එතකොට දැන් මෙහෙම ಗುಣ කරන්න තිබුණාම මේක හිතෙන් කරන්න. හිතෙන් කරන්නේ කොහොමද? ඕනම භාග සංඛ්‍යා දෙකක් ಗುಣ කරන්න තියෙනවා නම් උඩ තියෙන එක වැඩි කරන්න. x x වලින් වැඩි කරන්න. ලවයේ ලවෙන් වැඩි කරන්න. x වර්ගය 3 අරක් 2 6යි. ඒතර මේක හිතෙන් කරන්න පුළුවන්. x x වලින් වැඩි කරන්න. දෙවරක් 3 6යි. දැන් ඊළඟට මේක වැඩි කරන්න ඕනේ 4යි. x බෙදීම 2 ගුණ කිරීම 4. දරුවනේ මේවා ලියා ගන්න. මොකද මේවා මම බොහොම හිමීට කියන්නේ ඔබට සටහනක් දාගන්න. මේ වගේ ගණන් අච්චු පොතේ තියෙනවා. අච්චු පොතේ තියෙන ගණන් හදනකොට ඔබට මේවා හදන්න ලේසි වෙනවා. පළවෙනි පදයෙන් මේ දෙකම වැඩි කරනවනේ ඉතින්. මුල එක වැඩි කළා දැන් මේ ඊළඟ පද මුල පදයෙන් 4 වැඩි කරා. 4 වැඩි කරාම මෙන්න මෙතන ගුණ කිරීමක් දෙනවා මේ දෙකට 1යි 4 2යි කියලා වෙපෙනවා. එතකොට දෙකෙන් x වැඩි කළාම ධන 2x. මම ඔබට දෙන උපදෙසක් හොඳට මතක තියාගන්න. ඕනෑම විභාගයකට සූදානම් වෙනකොට Tamanට අදාළ විභාගයකට සූදානම් වෙනකොට ඒ වාරේ පෙළ පොතේ තියෙන ගණන් ටික හොඳට හදලා පුරුදු වෙන්න. මොකද ඕනම ප්‍රශ්න පත්‍රයක් කරන් බලන්න දැන් 10 ශ්‍රේණියේ පහුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර කරන් බලන්න ඒ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න හදපු රටාවක් තියෙනවා. එතකොට ඒවා මේ පන්ති පොතේ මේ පෙළ පොතේ සටහන් වෙලා තියෙනවා ගණන්. අඩුම ගානේ රටාවන් විදිහ. එතකොට ඒක හොඳට ඒ පාඩමට අදාළ කරුණු ඉගෙන ගත්තාම විභාග ගාන හදන එක අපහසු නෑ. එහෙනම් දැන් ඔබ දැක්ක මේ සුළු කිරීම. 2ට 1යි 4ට 2යි 2යි x අන්න එක දැම්ම. දැන් ඊළඟට මේ පියවර අවසන්. දැන් ඊළඟට තියෙන්නේ මෙතන තියෙන මෙන්න මේ තුනෙන් මේ දෙක වැඩි කරා. දැන් අපි අනිත් ගණන් සෑහෙන හදලා පුහුණු වෙලානේ. දැන් මම හැදුවේ ගණන් ටිකයි. ඔබ අච්චු පොතේ ගණන් හැදුවා. තනියමත් ඒ වගේම ලියාගෙන හැදුවා. මම හිතනවා එහෙම කරන්න ඇති කියලා. එහෙම කරන්න ඕන. නැත්තම් ඔබට දැනුම මතකයේ රැඳෙන්නේ නැහැ. කරන්නම ඕන. පුහුණු වෙන්නම ඕන. දැන් 3න් x බෙදීම 3නේ වැඩි කරන්න තියෙන්නේ. එතකොට මෙන්න මම ඒක ලියුවා. 3 වැඩි කිරීම x බෙදීම 3.
මේ දුරට මේ දුර කැපෙනවනේ 1 1. ඉතුරු වෙන්නේ x විතරයි. එහෙනම් ධන x බාර කොච්චර සරලයිද කියලා. පටලව ගන්න නැතුව කරන්න ඕන දේ කරන්නකෝ. එතකොට අවශ්‍ය පියවර එනවා. ඊළඟට මේකෙන් 3 4 12 නේ ඒක දාන්න. මම මේ නිල් පෑනින් දාලා තියෙන්නේ මුල පදයෙන් වරහන ගුණ කරලා එන. දැන් රතු පෑනින් දාලා තියෙන්නේ 3න් ගුණ කරලා ලැබෙන හැටි. මේ භාග ගණන් සුළු කරන හැටි මේ ඔබ මේවා සටහන් කරගත්තොත් ඔබට පසුව නැවත ඉගෙන ගන්නකොට නැවත මේවා උත්තර ලියනකොට හරි පහසුයි. නැවත බලන්න. x වර්ගයේ බෙදීම 6 අනෙක જાතිය පද දෙකක් තියෙනවා. 3x මේ දෙකනේ ධන 12. දැන් සමහරුන්ට මේ ඔබ අතෙන් වෙන්න පුළුවන් වැරදි. මෙහෙම දැක්කම හිතනවා දැන් හරියටම මේක අවබෝධයක් නැහැ නේ. 3ට 1යි 6ට 2යි මේ කපලා දැම්ම නම් හරි. නැත්නම් 6ට 1යි 12ට 2යි. කපලා දැම්ම නම් හරි. කරුණාකරලා මතක තියාගන්න. ධන ලකුණු යෙදෙන අවස්ථාවලදී ලවයන් හරයන් කපන්න යන්න එපා. එහෙම සුළු කිරීමක් නැහැ. ධන ලකුණු මෙහෙම තියෙද්දි මෙහෙම කපන්නේ නැහැ. උදාහරණයක් හැටියට බලන්නකො මෙන්න මෙහෙම. පාංගිඩි දෙකක් තියෙනවා. පාන් භාගයක් තියෙනවා. පාංගිඩි දෙකට පාන් භාග එකතු කරාම පාන් දෙකමාරයි. එමෙ පැකෙට් එකට පාන් අපි කඩේ ගිහිල්ලා පාංගිඩි දෙකක් අරන් ආවා. ඒ කඩේ තිබුණේ 2යි. තව එකකින් භාගයක් ගත්තා. අන්න පාන් දෙකමාරගෙන ආවා. දැන් අපි මේ ගණිත ක්‍රමයේ ඔයගොල්ලෝ භාවිතා කරලා මේ විදිහට දෙකට දෙක කැපුවොත් මෙතන එකක් ඉතුරු වෙනවා. මෙතනත් එකක් ඉතුරු වෙනවා. එතකොට පාංගිඩි දෙකයි. එහෙනම් ගෙදරට ගෙනියන්නේ දෙකයි. අම්මෙන් උටි ගන්නවා පාන් භාගයක් මගදී කාලා කියලා මේ ක්‍රමයට. ඒ නිසා කරුණාකරලා ධන ලකුණු ඍණ ලකුණු තියෙනකොට ලවය හරිය කපන්නේ නැහැ. ඒ සිද්ධාන්තවල මතක තියාගන්න සියුම් තැන් ඒ. ඔය ඒව තමයි අපිට වරදින්නේ. අපි උත්තර පත්‍රය බලනකොට අපි දකින්නවනේ තමයි කොහෙද වරද්දලා තියෙන්නේ කියලා. අන්නේ වරද්දපු තැන ඔබට නැවතත් වරදින්නේ නැති වෙන්න තමයි මේ උපදෙස් දෙන්නේ. ඒතකොට ඔබ මතක තියාගන්න ඕනේ කොයිම අවස්ථාවකදවත් භාග ගණන් දෙකක් එකතු කිරීමකින් අඩු කිරීමකින් සම්බන්ධ වෙලා තියෙනවා නම් උඩ සහ යට කපන්නේ නැහැ. එහෙම සුළු කිරීමක් කරන්නේ නැහැ. ඔන්න මම භාග බීජ ප්‍රකාශනයක් තුල ද්විපද ප්‍රකාශන ගුණ කිරීමේදී මේ භාග තියෙන ආකාරය ඔබට පෙන්වනවා. නම් තව රටාවක් පෙන්නන්නම්. මේ භාග තියෙන. ඒතර අපිට මේක පුරුදුල පොතේ ගණන් ටික ප්‍රමාණිකව හදන්න පුළුවන්. දැන් මෙහෙම තියෙනවා කියලා හිතන්න. x ධන එක බෙදීම 3. මේකේ x ඍණ 4 බෙදීම 2. x ධන x ඍණ එක බෙදීම 2. කොහොමද දිනන්නේ? දැන් මේකත් අර විදිහටම ගුණ කරමුකෝ. x වලින් වැඩි කරන්න තියෙන්නේ. x වලින් x වැඩි කරාම x වර්ගය ලැබුණා. දැන් x වලින් x වැඩි කරාම x වර්ගය ලැබුණා. දැන් ඊළඟට x වලින් තියෙන්නේ මෙන්න මේකනේ. වැඩි ගන්න තියෙන ඍණ භාගයක්. x ගුණ කිරීම ඍණ භාගය. කොහොමනේ? දැන් මෙහෙම එනකොට කැපෙන්න පද මොකුත් නැහැනේ. x වලින් ඍණ එක වැඩි කරන්න. ඍණ x යට මොකද්ද තියෙන්නේ? ලවයට එනවා හරයට එනවා 2. ඍණ x බෙදීම 2. මම ඒක දානවා මෙතන. දැන් ඊළඟට 3න් 1න් ගුණ කරන්න තියෙනවා. 3න් 1. දැන් x වලින් x වැඩි කළා x වර්ගය දැම්මා. x වලින් ඍණ භාගය වැඩි කළා. මෙතන ඍණ x බෙදීම 2 දැම්මා. දැන් 3න් 1න් තියෙන ගුණ කරා. 3න් 1න් ගුණ කරනකොට අපි ඒකත් පැත්තකින් ලියාගමු. 3න් 1 වැඩි කිරීම x. එතකොට ලවයෙන් ලවය වැඩි කරා. දැන් මේ ලියා ගන්න. පේනවනේ එතකොට. යට හරිය එකයි කියලා හිතුවොත්
ඒ කියන්නේ මේ විදිහට අපි සදාන් කරගත්තොත් x වලින් එක x 3 වරක් එක 3යි. ඔය විදිහට ඒ සුළු කිරීම කරන්න පුළුවන්. එහෙනම් දැන් අපි දන්නවා හැබැයි දැන් 3න් එකකින් x තමයි වැඩි කරලා තියෙන්නේ. එතකොට එනවා 3න් එක වැඩි කිරීම x කියන්නේ x බෙදීම 3 ධන සංඛ්‍යා දෙකක් පැටලලා තියෙන්නේ. ධන x බෙදීම 3. දැන් ඊළඟට මොන කරන්න තියෙන්නේ 3න් එකකින් දෙකකින්. එක බෙදීම 3 3 කිරීම දෙකකින්. එතකොට එනවා ලවෙන් වැඩි කරා හරෙන් වැඩි කළා. ධන සහ මම මේක වෙලාවකට ලකුණු දාන්නේ ඉස්සෙල්ලා. ඉලක්කම ලියන්න ඉස්සෙල්ලා ලකුණු මොකද්ද හොයාගන්න. ධන සහ ඍණ වලින් වැඩි වුණා. ඍණ 1 ඒ පුහුණු වීම හරියටම කරන්න. එකපාර ලකුණු දාන්න යන්න එපා. ලකුණු හොඳට පුහුණු වුණාම තමන්ට තේරෙනවා මේ ධන වලින් ඍණ වැඩි වුණා ඍණ එනවා. එහෙම පුළුවන් නම් දාගත්තට කවන්නේ නැහැ. නැත්නම් එකපාරටම මේ මෙතන තියෙන ලකුණු දාලා මොකක් හරි දාලා එහෙම ලියන්නම හිතලම දාන්න. දැන් බලන්න මෙතන එක જાතිය පද දෙකක් ඇවිල්ලා x තියෙන පද දෙකක්. එතකොට මේක බලන්න ඍණ x බෙදීම 2 ධන x බෙදීම 3නේ. දැන් මේ භාග සංඛ්‍යා දෙකක්. මේවා බීජීය භාග. 9 පන්තියේදී අපි මේව සුළු කරලා පුරුදු වෙනවා. එතකොට දැන් මේක හදද්දී අපිට සාමාන්‍ය ක්‍රමයට පොදු හරය හොයාගන්න. 3 2 පොදු හරය කුඩා පොදු ගුණාකාරය 6යි. එතකොට දැන් සාමාන්‍ය විදිහට 6ට 2 ඒවා 3යි. 3න් මේක වැඩි කළාම ඍණ 3යි x. 6ට 3 ඒවා 2යි. 2න් x වැඩි කළාම 2යි x. ධන. දැන් දැන් මම පළවෙනි ඉගෙන ගත්තු මේ ක්‍රමවල තියෙන සුළු කිරීම නෙමෙයි දෙන්නේ. මේ ලකුණු භාවිතේනේ. දැන් මේවා බැරුව මේ ගණන් හදන්න බෑ. දැන් ඍණ 3x ධන 2x අන්න මතක් වෙනවා. ಜಾති දෙකෙන් ලකුණු අඩු කරා. 3න් දෙකක් 1යි x. අපි එක දාන්නේ නෑනේ. විශාල වශයෙන් පේන්නේ මොකද්ද? 3නේ. එතකොට ඍණ 3යි ධන 2යි කියන්නේ ඍණ 1යි x බෙදීම 6. එහෙනම් මෙතන දාන්න පුළුවන් ඍණ x බෙදීම 6. අතන ඉතුරු වෙනවා ඍණ 6න් 1. බලන්න ඔබට පැහැදිලිද කියලා? මේ කරපු විදිහ. මෙතන මැද විදිය භාග එනවා. මේක අපි සුළු කරගන්න. මේවා ඔබේ සටහන තුල ඇතුළත් කරගන්න. මොකද ඔබට අතිශයින්ම වැදගත්. මොකද පහුවෙනකොට මේක ආයෙ කොහොමද කියලා අමතක වෙන්න පුළුවන්. මේ සුළු කිරීම කලේ කොහොමද කියලා අමතක වෙන්න පුළුවන්. එහෙම වෙලාවට අපි වුණ වෙලා තිබුණොත් නැවත මේවා එන විදිය ලියලා තිබුණොත් අපිට පුළුවන් පිළිතුර නිවැරදිව ලබා ගන්න. දැන් මම මේ જાතියේ මේ විදියටම තව එක ගාණක් දෙන්නම්. එතකොට අපිට පුළුවන් ඔබේ පෙළ පොතේ 10 පෙළ පොතේ ද්විපද ප්‍රකාශනවල තියෙන මේ පාඩම් මාලාවේ අදාළ අභ්‍යාස කරන්න. දැන් මෙන්න ගැටලුව දැන් ඉතින් මම දුන්නේ නැහැ ඍණ ලකුණු දෙකක් ධන සහ ධන දින ගණන් දෙකක් දුන්නේ. දැන් බලන්න මේක දෙකේම ඍණ තියෙනවා. මොන විදියට තිබුණත් වරහන් දෙකක් තියෙනවා නම් ක්‍රම එකයි. කුසේකලයක් ඉදට අතට තිබ්බාම කොහොම කරත් පදින්නේ එක විදියට. එතකොට ඔබ ගණනට ඇතුළත් වෙන විදිය එක විදිය. දැන් බලන්න මේක වැඩි කරන්න 2x වර්ග. මේකනේ වැඩි කරන්න. අන්න මට තේරෙන්නේ නැති ඉඳ මම මෙහෙන් ලියා. පුරුදු වෙනකන් ඔහොම අපි පුරුදු. මේක වැඩි කරා. මේක ගානක් ලියන්න යන්න ඕනේ නැහැ. 2ට 1යි 4ට 2යි. දැන් ඒතර මෙතන ඍණ 1 ඔබට පේනවද? ඍණ 4 1 2ට මේ 4 කැපුණා 2යි ඍණ 1. ඍණ 1කින් මේ ඉතර තියෙන නේද? ඍණ 1කින් ඔන්න ඔයගේ තැන්වල හරි සිවුම පරිස්සම් වෙන්න ඕන. ඍණ 1කින් ඍණ x වැඩි කරන්න ඕන. එතකොට බලන්න ඍණ x මෙතන තියෙන්නේ
මෙතන ඍණ 1. එතකොට ඔබට මෙතන ගුණ කරන්න ඉන්නේ ධන ඍණ නිනෝනේ වැඩුණාම ධන x. එහෙනම් මෙතෙන්ට ධන x ලැබෙනවා. දැන් මුල් වැඩි කිරීම ඉවරයි. දැන් මේකෙන් වැඩි කරන්න. ඍණ 3න් 2කින් x වැඩි කරන්න. 2කින් x වැඩි කරොත් 2x නේ. 3න් 2කින් x වැඩි කරාම 3න් 2x ලකුණ ඍණ. 3න් 2 x ඍණ 3න් 2 x. දැන් 3න් 2කින් 4න් එක වැඩි කරන්න. ඒක වැඩි ගන්න පුළුවන් නේ. ඍණ වලින් ඍණ වැඩි කළා ධන. දෙවරක් එක 2යි. 4 වරක් 3 12. එතකොට මෙන්න ඔබට තවත් සුවිශේෂී සුළු කිරීමක් එනවා. ඔබ බලන්න මෙන්න මේවා හරියට හැම තැනම වීඩියෝ ගන්න තියෙද මේ සුළු කිරීම බලන්න. මේවා අනිවාර්යෙන් බලද්ද ගන්න. ඒතකොට මෙතන මේ ඕන්න මේක කුඩා කරලා තියන්න පුළුවන් නැත්නම් මෙහෙම තියන්න පුළුවන්. ඔන්න මේ උත්තරේ දැම්ම අපිට මේ මැද පදේ හදා ගන්න. දැන් බලන්න x ඍණ 3න් 2යි x x ඍණ 3න් 2යි x මේ කොහොමද අපි එකපාරට උත්තරේ දාන්නේ? දැන් ඔබට එක එක ඒවා හිතනවා ඇති මේ. කොහොමද මේක වෙන්නේ? මාර වෙන්නේ. සුළු කරගන්න බෑ. හොඳටම දැනුම තියෙන මේක කරනවා. ලොකු පන්ති වල එනකොටත් 11 පන්ති දෙනකොට සමහරවිට මේක සුළු කරගන්න බෑ. මම කියලා දෙන්නම් කඩේ. ඔබ අපහසුතාවයටපත් වෙන්නේ නැතුව සරලව මෙන්න මේ විදිහට බලන්න. අර මම අර පාන් කතාව ආයි ගන්න. පාන් ඉදි දෙකයි පාන් භාගය. පාන් ඉදි දෙකක් තිබුණා. භාගයක් කෑවා. එනකම් බලන් ඉන්න බෑ. අම්මා ඇවිල්ලා බෙදනකම් බලන් ඉන්නත් බෑ. ඔය දිනකම් බලන් ඉන්න බෑ. මාර බඩගිනි මං කෑවා පාන් භාගය. අනේ එතකොට පාන් එකමාරක් ඉතුරු. දැන් ඕක හැදෙන සංකල්පය දැන් ඕක අපි ප්‍රායෝගිකව අපි දන්නවා. ඒකට ඔතෙන්ට එදෙන ගණිතමය සංකල්පය. ඔකට ගන්න පුළුවන් ගණිතමය සංකල්පයක් තියෙනවා මෙහෙම. මෙතෙන්ට එක දාලා 1 2 පොදු හරය 2යි. 2ට 1 2යි දෙවරක් 2 4යි. 2ට 2 1යි එක් වරක් 1 1යි. 4න් එකක් 3යි. 2න් 3යි කියන්නේ මේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරාම 2න් 3යි එකමාර බවට පත් වෙනවා. ඕක තමයි මේක ප්‍රායෝගිකව අපි හිතා ගන්න පුළුවන් කරේ. පාන් ඉදි දෙක තුන පම් භාගයක් කෑවා. උත්තරේ එකමාරයි පාන් එකමාර ඉතුරු. ගණිතමය වශයෙන් අපි හදනවා මෙන්න මේ විදිහට. දැන් ඔබට මම පැහැදිලි කරනවා ලේසි ක්‍රම. අපි විෂම භාග සුළු කරන ක්‍රමය. මේව කරා. දෙවරක් 2 4යි. 4න් එකක් 3යි. 2න් 3යි. දැන් අපි සාමාන්‍යයෙන් පාන් ගෙඩි දෙකකට පාන් භාගයක් එකතු කරාම පාන් දෙකමාරයි. දෙකමාරයි කියන්නේ 2න් 5යිනේ. මේක ගන්න පුළුවන් දෙවරක් 2 4යි 5යි කියන්නේ 2න් 5යි. ඒතර මේ උත්තරේම මේ කිසි දෙයක් නොකර මේ විදිහට ගන්න පුළුවන්. දෙවරක් 2 4යි 4න් එකක් 3යි. විෂම භාග සුළු කිරීමේ ක්‍රමය. ඔබ එහෙනම් මේ වගේ ගණන් වලදී මෙතෙන් භාවිතා කරන්නේ ඒක. 3න් x වැඩි කළා 3x. අන්න ලකුණු භාවිතය හොඳට තියෙන්න ඕනේ. 3න් x වැඩි කළා 3x. 3x වලින් 2x අඩු කරා. එතකොට එන්නේ 1x. එහෙනම් මෙතෙන්ට දැම්මා විශාල සංඛ්‍යාව ලොකු එකනේ මේකනේ. ධන x. එහෙනම් ධන x 3න් 1යි x. 3න් 1යි x ධන මේ උත්තරේ 2 බෙදීම 12. දැන් මේ හරි සරල සුළු කිරීම. 3 වරක් 1 3යි. 3න් 2ක් 1යි. 1යි x. විෂම භාග සුළු කිරීමේ ක්‍රමය. දැන් සාමාන්‍ය ගානකදී මේව මතක තියාගන්න. ඒ වුණාට ඔබ පුරුදු වෙන්න. දැන් අපි හිතමු දැන් මේ ඕනම තැනක මේවා ඉස්සරහට හරියට ඕන වෙනවා. මම ඒකට මතක් කරන්නම් මුලදී කොහොමද මේක යෙදුනේ කියන එක. ඒ ඊළඟ ගණන් හදනකොට. දැන් 4 ධන 3න් 1. දැන් මේ සුළු කිරීම
කවර කරන්න. මේකට හරය දාලා පොදු හර හොයාගෙන එහෙම දඟලන්නේ නැහැ. අපි විභාගයේදී දක්ෂයෙක් කියලා තේරුම් ගන්නේ කෙටියෙන් නිවැරදිව පිළිතුරු ලියන්න. මේ ගණිතය ඉගෙනීමේ සුවිශේෂත්වය ඒකයි. දැන් අපි හිතමු පොලිස් නිලධාරියෙක්ව එස්ఐ මහත්තයෙක්ව අපි ඉන්ටර්විව් කරනකොට අපි අර සහතිකයේ බලනවා ගණන් වලට මොනවද අරන් තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ගණන් වලට A එකක් තියෙන කෙනා B එකක් තියෙන ඔය වගේ ඉදිරිපත් වෙනවා. එතකොට එහෙම ඉදිරිපත් වුණාම සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම B එකක් A එකක් තියෙන එක්කෙනා තමයි සුසු හැටියට තෝරන්නේ මුලින්ම. අනිකුත් පස්සේ ඒගොල්ලන්ගේ වෙනස් සුසුකම් පරීක්ෂා කරන අතරට. එතකොට පොලිසිය ගිහිල්ලා ගණන් හදනවද? මිනිහෙක් වැරද්දක් කළාම ගණන් හදනවද? එන මොකටද මේ ගණිතේට එකක් බලන්නේ? ගණිතේ දක්ෂයා B එකක් හරි A එකක් හරි අරන් තියෙනවා හොයන්නේ මොකද? ඒකේ අවශ්‍යතාවය තමයි ෂණිකව නිවැරදිව තීරණ ගැනීමේ හැකියාව. ඒක තමයි පරීක්ෂා කරන්නේ. ගණිතයේ දක්ෂයාට ඉස්සරහට යන්න ඒ දක්ෂතාවය මුල ඉඳන්ම ලැබෙන්න පටන් ගන්නවා. ඒකට ඒක නිසා ගාන්ධියා දැක්කා ශනිකව හේතුව ක්‍රම ගොඩක් තියෙනවා ඒකට. නමුත් අපි ඊටාම කෙටි මාර්ගයකින් උත්තරේ ගන්නවා. ඒකට අදාළ විදිහට තමයි ඔබට ලකුණු ලැබෙන්නේ විභාගෙට. නැතුව හැලී ගොඩාක් ලිව්වට සමහර ගණන් වල ඒ ලියන ලකුණු දෙන පියවරවල් ටිකක්. ඒ පියවරවල වලට විතරයි ලකුණු දෙන්නේ. ඒවා යොදා ගන්න විදි තමන් දැනගන්න ඕනේ. උත්තර පත්‍ර බලන කෙනා දන්නවා මේ ගණන් හදලා තියෙන විදිහට මෙයා දක්ෂයෙක් කියලා. ඒවා තීරණය කරගන්න පුළුවන්. එහෙනම් දැන් මේ වගේ එකක් නම් 4 දන්න 3න් එක නම් මේක සාමාන්‍යයෙන් ඉන්නේ 4යි 3න් එක. මේක විෂම භාග කරාම 3 වරක් 4 12යි 13යි 3න් 13යි. ඒක මේක ගන්න 3 වරක් 4 12යි 12යි 13යි. මේක සාමාන්‍යයෙන් අපිට පුළුවන්. ඕකට මේ වගේ සංකේතයක් ආවම තමයි අපි පටලවා ගන්න. එතකොට ඒත් අර විදිහම 5 අර 2 10යි 10 3යි 13යි 13යි මේ බෙදීම 5යි. ඒක නිසා දැන් මෙතන 3 අරක් 2 6යි 3 අරක් 1 3යි 3න් 2ක් 1යි. මේ විදිහට අපිට උත්තර ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මම අතිශයින්ම ඔබට වීඩියෝ ප්‍රකාශන වැදගත් වන්නා වූ සහ කරුණු ගණනාවක් පැහැදිලි කරා. එතකොට මේ පැහැදිලි කිරීම තුළ ඔබ නැවත මේ අධ්‍යයනය කරලා හොඳින් තේරුම් ගන්න වැඩිපුරම අභ්‍යාස කරන කෙනාට දක්ෂයෙක් වෙන්න. ඔබේ අදහස් අපිට එවුවොත් අපිට පුළුවන් ඒ අනුව තව ඉදිරිපත් කිරීම වල මේ ක්‍රම වෙනස් කරලා ඔබට තවත් සරල කරන්න. මොකද අපේ අරමුණ වන්නේම ඔබ දක්ෂයෙක් කිරීම නම් TBC රූපවාහිනී අරමුණ විෂයන් වල දක්ෂතාවයක් තියෙන දරුවන් විභාග වලින් සමත් කිරීම සඳහා පුහුණු කිරීම නම් ඔබගේ අදහස් අපිට අතිශයින්ම වැදගත්. එතකොට ඒ අදහස් එවන ගමන් ඕගොල්ලන් අභ්‍යාස කරන්න ඕගොල්ලෝ පුහුණු වෙන්න. ඔබ සාමාන්‍යයෙන් සයිකල් එකක් පැද්දට අවුරුදු කාලෙට රේස් එකකට ඔබ ඉදිරිපත් වෙනවා නම් ඔබ දකිනවා හැම කෙනෙක්ම හැමදාම පුහුණු වෙනවා. ඒ පුහුණු වීම මට ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා ගමේ ක්‍රිකට් ගැහුවට තරගයකට ගිහිල්ලා හොඳට අපි බැට් කරන්න නම් අපි ගාව හොඳ පුහුණුවක් තියෙනවා. ඉතින් හැම දෙයකටම පුහුණුවක් තියෙනවා. දැන් ක්‍රීඩකයෝ හැමදාම පුහුණුයි. බොක්සින් කරනවා නම් එයා පුහුණුයි. එහෙනම් ඔබේ ජීවිතේ ඔබේ ප්‍රධානම දේ තමයි ඉදිරියේදී ලැබෙන විභාග වලදී හොඳ ප්‍රතිඵල වාර්තා කිරීම. මේ හොඳ ප්‍රතිඵල වාර්තා කරනවා කියන එක අදහස් කරන්නේ ඔබ අනිවාර්යයෙන්ම හොඳ ලකුණු ප්‍රමාණයක් ලබන්න. ඒ සඳහා දිනපතා එකම පාඩම කිහිප වතාවක් පාඩම් වෙනස් කරන්න. එහෙම කරනකොට ඔබට ජයග්‍රාහී ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. ඔබේ දක්ෂතා මත ඔබට විභාග
ඉතාමත්ම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. අපි ඊළඟට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 4 වෙනි අදියර. ඒත් 10 පොතේ ද්විපද ප්‍රකාශන වල අවසාන කොටස. ඒ කියන්නේ දැන් මේ වර්ගායතය. වර්ගායතය x ධන y. මේ විදිහට වරහණක් දාලා x ධන y වල වර්ගායතය. මේ වර්ගායතය කියන එක අදහස් කරන්නේ මේ දීලා තියෙන පද දෙකේ පූර්ණ වර්ගය. දැන් සමහරු හිතනවා මේක කියනවා x ධන y වර්ගය. x ධන y වර්ගය කියලා කිව්වොත් වැරදි. එහෙනම් අපි ඊළඟ අදියරේදී මේක කියන්නේ කොහොමද? මේකට උත්තර ලියන්නේ කොහොමද? මේක කෙටියෙන් හදන්නේ කොහොමද? දිගට හැදෙන්නේ කොහොමද? මෙන්න මේ කරුණු සියල්ල සාකච්ඡා කරවහම අපිට ඒ ද්විපද ප්‍රකාශන සම්බන්ධ පාඩම අවසන් කරගන්න පුළුවන්. එහෙනම් තරන්දුවේ පුතේ ඔබ අභ්‍යාස කරන්න හැම විටම මේ වැඩසටහන නැවත නැවත නරඹමින් අඩුපාඩු හදාගන්න. ආයිබෝවන්.